Hi there. Have a nice day. ආයුබෝවන් මගේ ආදරණීය යහළු යෙහෙලියන්ට. ඉතින් අපේ මේ ඉංග්‍රීසි වැඩසටහනට ඔයා ආදරයෙන් පිළිගන්නවා. මම ඔන්න ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. හොඳයි. ඉතින් මම හිතනවා ඔයාලා සියලුම දෙනා කලින් කරපු පාඩම එහෙම නැත්නම් කලින් කරපු පාඩම් සියල්ල ඉතාමත් හොඳින් ප්‍රැක්ටිස් කරලා මේ අලුත් පාඩම ලබා ගන්න බොහොම ආසාවෙන් බලා ඉන්නවා කියලා. හොඳයි. ඉතින් මට විශේෂ පණිවිඩයක් තියෙනවා කියන්න අපේ මේ පාඩම මේ දැන් මම කරන පාඩම පස්වෙනි පාඩම. This is the 5th lesson. මේ පස්වෙනි පාඩම ඔයා අලුතෙන්ම නරඹන කෙනෙක් නම් මට ඔයාට කියන්න තියෙන පණිවිඩය තමයි මුලින්ම ඔයා අපේ මේ පාඨමාලාව මේ මාස 10ක පාඨමාලාව පටන් ගන්න කලින් මම හැඳින්වීමේ වීඩියෝ එකක් කරා. ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරා. මෙන්න මේ වීඩියෝ එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක හොඳට බලන්න ඕන. මොකද මේ වීඩියෝ එකේ මම කියලා තියෙනවා අපේ මේ පාඨමාලාව කොච්චර කාලයක් තියෙනවද, සතියකට පාඩම් කීයක් මම දානවද, මේක ඔයාලට පුළුවන් වෙන්නේ කොහොමද, ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන කොහොමද යනාදී වශයෙන් තාමත්ම වැදගත් කරුණු රාශියක් මේක තියෙනවා. ඒ නිසා ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕන අන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක, ඉන්ට්‍රොඩියුසින් වීඩියෝ එක ඔයා බලන්න ඕන. ඊට පස්සේ අපි මේ වෙනකොට පාඩම් 4ක් මීට කලින් කරලා තියෙනවා. lesson number 1 2 3 4 කියලා ඒවා නම් කරලා තියෙනවා. අන්නේ පාඩම් ටිකත් බලලා තමයි ඔයා හතරවෙනි වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ඉතින් මම එහෙම කියන්නේ ඔයාගෙම හොඳට. එතකොට ඔයා මුලින් කරේ මොනවද කියලා දන්නවා. අලුත් පාඩමකට ඔයා හොඳටම එතකොට සූදානම් වෙනවා. ඉතින් අන්න ඒ කියන කාරණය ඔබ හොඳට ඔළුවට ගන්න ඕන. හොඳයි. එහෙනම් අපි යමු අපේ අලුතෙන් තියෙන දෙබස් ටික මොනවද කියලා බලන්න. Right. Question number 1. How do you come to the class? How do you come to the class? I come to the class by bus. I come to the class by bus. Number 2. How did you come in this rain? How did you come in this rain? I came by a three-wheeler. I came by a three-wheeler. Number 3. Where do you work? Where do you work? I work in a private firm in Kadavatha. I work in a private firm in Kadavatha. Number 3. How is the trip? How's the trip? It's very enjoyable. It's very enjoyable. Number 5. Where is your friend? Where is your friend? I think he has gone somewhere. I think he has gone somewhere. Number 6. Are you employed? Are you employed? Yes, I am a technical officer. Yes, I am a technical officer. Number 7. Do you believe in astrology? Do you believe in astrology? No, not at all. No, not at all. Number 8. Are you angry with me? Are you angry with me? Why should I be angry with you? Why should I be angry with you? Number 9. From where do you get down? From where do you get down? I get down at the next halt. I get down at the next halt. Number 10. From where did you buy this? From where did you buy this? I bought it from a shop in Kaur. I bought it from a shop in Kaur. හොඳයි. මෙන්න යාළුවනේ ඔයාලට මම අද අලුතෙන්ම අරගෙන ආපු ප්‍රශ්න සහ පිළිතුරු ටික. ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රශ්න සහ උත්තර එකින් එක අරගෙන හොඳට විග්‍රහ කරලා මේවයි තේරුම දැනගන්න ඕන. ඒ වගේම මේවයි ඉගෙන ගන්න තියෙන ව්‍යාකරණ මොනවද සහ මේවා හරියටම ලස්සනට උච්චාරණය කරන්නේ කොහොමද කියන එක දැනගන්න ඕන. ඉතින් අපි එහෙනම් දැන් ඒ වැඩේට යමු. Right. Question number 1. How do you come to the class? How do you come? කොහොමද ඔයා එන්නේ to the class පන්තියට? ඔයා කොහොමද පන්තියට එන්නේ? How do you come to the class? I come මම එන්නේ to the class පන්තියට by bus බස් එකෙන්. I come to the class by bus මම පන්තියට එන්නේ බස් එකෙන්. දැන් කොහොමද කියන්නේ මම පන්තියට එන්නේ කාර් එකේ කියලා? I come to the class by car. I come to the class by car. Question number 2. How did you come in this rain? How did you come? කොහොමද ඔයා ආවේ? did කියන පදේ දැම්මහම අතීත අදහසක් එනවා. How did you come? කොහොමද ඔයා ආවේ? In this rain. මේ වැස්සේ. How did you come in this rain? ඔයා කොහොමද මේ වැස්සේ ආවේ?
ඉතින් හයියෙන් වහින වෙලාවක එන්න අමාරු තත්ත්වයක් තිබෙන තරම් ලොකු වැස්සකදී ඒත් ආවනම් කෙනෙක් අපේ කොහොමද යා මේ වැස්සේ ආවේ? අන්නේ අදහස තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට අහන්න පුළුවන් ගිනි අවුවක් තියෙන වෙලාවක කොහොමද යා මේ අවුවේ ආවේ? How did you come in this sun? How did you come in this sun? Right. එතකොට answer එක I came by a three-wheeler. I came මම ආවේ by a three-wheeler. three-wheeler එකකින්. I came by a three-wheeler. දැන් අපි වාහනයක් ගැන සඳහන් කරනකොට වාහනයකින් ආවා ගියා කියන්න ඒ වාහනය ඉදිරියෙන් ඒ වාහනේ නම ඉදිරියෙන් අපි by කියන නිපාතපදේ භාවිත කරනවා. ඒතර මම කාර් එකකින් ආව කියන්නේ I came by a car. මම ආවේ ලොරියකින් නම් I came by a lorry. I came by a lorry. lorry කියන්නේ සිංහලෙන් I came by a lorry. මම ආවේ ට්‍රක් එකකින්. I came by a truck. Right. Number 3. Where do you work? Where? කොහෙද? Do you work? ඔයා වැඩ කරන්නේ. කොහෙද ඔයා වැඩ කරන්නේ? Where do you work? I work in a private firm in Kadawatha. I work මම වැඩ කරන්නේ in a private firm. ඔයි වචන ටික ඉන්න කියලා කියන්න එපා. ඉන්න private firm කිව්වොත් ඒ උච්චාරණය වැරදි. You should be correct with the pronunciation. උච්චාරණයත් එක්ක ඔයා නිතරම නිවැරදි වෙන්න ඕනේ. එතකොට තමයි මේ කතා කරන ඉංග්‍රීසි ලස්සන සහ නිවැරදි වෙන්නේ. ඉතින් ඒ නිසා ඉන්න කියලා කියන්න එපා නිතරම ඉන්න නෙමෙයි ඉන. on a කියන එක ඔන්න කියන්න එපා on. Right. එතකොට I work මම වැඩ කරන්නේ in a private firm පෞද්ගලික ආයතනයක. firm කියන්නේ ආයතනය කියන අදහස. in a private firm පෞද්ගලික ආයතනයක කොහෙද ඒක තියෙන්නේ? in Kadawatha. එතකොට මම වැඩ කරන්නේ කඩවත තියෙන පෞද්ගලික ආයතනයක. දැන් අපි ලස්සනට කියනවා I work in a private firm in Kadawatha. Number 3. How is the trip? How කොහොමද is the trip? චාරිකාව. ඔයගොල්ලෝ චාරිකාවක් ගියා. ඒතර මම අහනවා කොහොමද trip එක? කොහොමද චාරිකාව? How is the trip? It's very enjoyable. ඒක හරිම විනෝදජනකයි. Enjoyable කියන්නේ විනෝදජනකයි. මාර ෆන් එකක් තිබුණේ. ඒක අපි කියනවනේ It's very enjoyable. හරිම විනෝදජනකයි. ඒ ගියපු trip එක එපා වෙන එකක් නම් නිදිමත නම් සින්දු කියන්නේත් නැති මොකක්වත් නැති එපා වෙන එකක් නම් ඔයා කොහොමද කියන්න ඕනේ? එතකොට ඔයා කියන්න ඕන It's very boring. B O R I N G boring කියන්නේ එපා වෙනවා කම්මැලි කියන එක. It's very boring. එහෙම කියන්නත් පුළුවන්. Right. Number 5. Where is your friend? Where කොහෙද is your friend? ඔයාගේ යාළුවා. කොයාගේ යාළුවා? ඔයාගේ යාළුවා කොහෙද ඉන්නේ? කොයාගේ යාළුවා? Where is your friend? I think he has gone somewhere. I think මං හිතන්නේ he has gone. එයා ගිහිල්ලා කියලා. somewhere කොහේ හරි. මං හිතන්නේ එයා කොහේ හරි ගිහිල්ලා. පේන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා මං හිතනවා එයා කොහේ හරි ගිහිල්ලා කියලා. I think he has gone somewhere. ඔන්නා මෙතෙන්දී උච්චාරණය අල්ලගන්න ඕන. HS has මැද තියෙන පදය HS has කියන පදය. ඒක ශබ්ද කරන්නේ has නෙමෙයි කෙටි ශබ්දයක් has. හැබැයි අපි මේ වාක්‍යයේ මේ has කියන එක දාලා උච්චාරණය කරනකොට මෙතෙන්දී හැයනු ශබ්ද වෙන්නේ ඇයන්න as වගේ තමයි කියවෙන්නේ. ඔන්න මම ලස්සනට කියනවා යාළුවෝ හොඳට අහගන්න. I think he has gone somewhere. I think he has gone somewhere. මං හිතන්නේ එයා කොහේ හරි ගිහිල්ලා. Number 6. Are you employed? ඔයා සේවානියුක්තද? තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම ඔයා රැකියාවක් කරනවද? Are you employed? ඔයා රැකියාවක් කරනවද? Yes, I am a technical officer. Yes, I am a technical officer. ඔව් මම තාක්ෂණික නිලධාරියෙක්. එහෙම නැත්නම් මම තාක්ෂණ නිලධාරියෙක්. අපි කෙටියෙන් ওই වචන දෙක සඳහන් කරනවා ගොඩක් ජනප්‍රියයි TO කියලා. මුල් අකුරු දෙක අරගෙන කියනවා TO technical officer. ඔව් මම technical officer කෙනෙක්. Number 7. Do you believe in astrology? Do you believe? ඔයා විශ්වාස කරනවද in astrology? astrology කියලා කියන්නේ ජ්‍යොතිෂය. ජ්‍යොතිෂ විද්‍යාව. එතකොට ජ්‍යොතිෂය right? ඔයා විශ්වාස කරනවද ජ්‍යොතිෂය? astrology. astrology කියන්නේ ජ්‍යොතිෂ විද්‍යාව. දැන් මෙතෙන්දී ඔබට ඉගෙන ගන්න විශේෂ කරුණක් තියෙනවා. believe කියන පදය සමග believe කියන්නේ විශ්වාස කරනවා. මේ believe කියන පදය පිටිපස්සෙන් තවත් නාම පදයක් එනකොට අපි ඒ පද දෙක අතරට ඒ කියන්නේ believe සහ නාම පදය අතරට in කියන පොඩි නිපාත පදේ භාවිතා කරනවා. ඒක නිසා තමයි do you believe in astrology කියලා කියන්නේ. දැන් අපි කාගෙන් හරි අහනවා ඔයා විශ්වාස කරනවද හඳහන කියලා. Do you believe in horoscope? horoscope කියන්නේ හඳහන. right. ඊට පස්සේ අපි කාගෙන් හරි අහනවා ඔයා විශ්වාස කරනවද සිහින?
ඔය හීන දකිනවනේ සිහින. ඔයා සිහින විශ්වාස කරනවද? Do you believe in dreams? Do you believe in dreams? right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අහන්නේ. එතකොට ඒකට උත්තරයක් දීලා තියෙනවා no not at all. නෑ කොහෙත්ම නෑ. no not at all. දැන් මෙතන උච්චාරණයක් තියෙන ලස්සන not at all කියන්න එපා. එතකොට අහන් ඉන්න කෙනෙක් දන්නවා ඔයා කොහේ හරි කානුවකින් තමයි මේ ඉංග්‍රීසි අහිඳගෙන තියෙන්නේ කියලා. ඒක නිසා නිවැරදිව අපි උච්චාරණය කරන්න ඕන. ඒ ක්‍රමය තමයි not at all. ඔයාට මේක පුරුදු නැත්නම් ඒත් අමුතුයි වගේ ඇති. නමුත් කියලා දහසරයක් විතර කියලා පුරුදු වෙන්න not at all. no not at all. නෑ කොහෙත්ම නෑ. ඒත් කියන ජ්‍යොතිෂ මම කොහෙත්ම විශ්වාස කරන්නේ කියලා. ඉතින් මගේ අදහසක් නෙමෙයි මේ වාක්‍යයක් තමයි දාලා තියෙන්නේ. මගේ අදහස මම පස්සේ කියන්නම්. ඉතින් කියන්න ඕන මේ මේ පාඩම දැන් මේ වෙලාවේ බලබල ඉන්න මගේ සමහර යාළුවෝ ඉන්නෝ ඔය ජ්‍යොතිෂ කටයුතු සිදු කරනවා. ඉතින් එයාලා මගේ මේ උත්තරේ බලලා තරහ වෙන්නේ පහනේ. ඔයාලා මගේ මේ උත්තරේ බලලා තරහ වෙනවා මම හොඳට දන්නු. මගේ යාළුවෝ පෞද්ගලික දන්න යාළුවෝ ඉන්නෝ මේ සේවය කරන. ඒවාලා තරහ වෙන්න එපා මේ කෙනෙක් දීපු උත්තරයක් තමයි දාලා තියෙන්නේ. right. number 8. Are you angry with me? Are you angry? Angry කියන්නේ තරහයි කියන එක. Are you angry? ඔයා තරහද? With me මාත් එක්ක. ඔයා මාත් එක්ක තරහද? ඔයා මම එක්ක තරහද? Are you angry with me? right. එතකොට අනිත් එක්කෙනා උත්තරයක් දෙනවා. Why should I be angry with you? Why should I? මම මොකටද be angry තරහ වෙන්නේ with you ඔයත් එක්ක. Why should I be angry with you? මම මොකටද ඔයත් එක්ක තරහ වෙන්නේ? දැන් මෙතන මේ වාක්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ be එකක් ආවේ ඇයි? Why should I angry with you කියන්නත් පුළුවන්ද කියලා. එහෙම කියන්න බෑ. එහෙම කිව්වොත් ව්‍යාකරණානුකූලව වැරදි. මොකද ඒකට හේතුව තමයි මම කෙටියෙන් කියන්නම්. මේ angry කියන පදය නාම විශේෂණයක්. ඉංග්‍රීසි වලින් කියන්නේ adjective කියලා. ඉතින් නාම විශේෂණ වලට මම උදාහරණ කිහිපයක් කියන්නම්. ඔයා දන්නේ ඒවා good, bad, little, ඊට පස්සේ handsome, ඊළඟට දැන් මෙතන තියෙන angry වගේ පද මේවා ක්‍රියාපද නෙමෙයි. මේවා නාම විශේෂණ. ඒ නිසා ක්‍රියාපදයක තියෙන ලක්ෂණ, නැත්නම් ක්‍රියාපදයක තියෙන ගුණය මේවට නැහැ. ඒක නිසා අපි මේවා ක්‍රියාපදයක් විදියට හදාගන්න BEB කියන පදය එම පදයකට ඉදිරියෙන් භාවිතා කරනවා. ඒක නිසා තමයි why should I be angry with you කියලා අහන්නේ. මම ඔයාලට තව උදාහරණයක් කිව්වොත් දැන් අපි කාට හරි කියනවා ඇයි ඔයාට බඩගිනි කියලා. එතකොට why you hungry කියන්න බෑ. ඒ hungry කියන එක ක්‍රියාපදයක් නොවන නිසා අපි අර am is are වගේ be ක්‍රියාපදයක් භාවිතා කරන්න ඕන. අපි be ක්‍රියාපද ගැන ඉදිරියේදී කතා කරනවා විශේෂයෙන්. දැන් මම ඒකට මේ වෙලාව යොදාගන්නේ නැහැ. දැනට අපි යමු පාඩමට. Why should I be angry with you? මම මොකටද ඔයත් එක්ක තරහ වෙන්නේ? කියන අදහස. right. number 9. From where do you get down? From where do you get down? From where? කොහෙන්ද? Do you get down? ඔයා බහින්නේ. දැන් මේ වාහනයක යන ගමන් අපි කාගෙන් හරි අහනවා ඔයා කොහෙන්ද බහින්නේ? ඔයා කොතනින්ද බහින්නේ? අන්නේ අදහස මෙහෙමයි අහන්නේ. From where do you get down? බලන්න මේ වාක්‍ය ඔයාලට ජීවිතේට නිතරම සාමාන්‍ය ජීවිතයේදී අවශ්‍ය වෙන ප්‍රශ්න සහ උත්තර තමයි මම මේ අනුමාන කරලා ඔබට මේ හැමදාම දෙන්නේ. මේවා හොඳට පාඩම් කරගන්න. කටපාඩම් කරන්න එපා. විශේෂම මේ කටපාඩම් කරන්න එපා. මේවා හැකි සෑම විටම හොඳට ශබ්ද කරලා කියන්න. තව කෙනෙක් එක්ක ප්‍රැක්ටිස් කරන්න. මේක සජීවීව ඇත්තටම කරනවා කියලා හිතාගෙන ප්‍රැක්ටිස් කරන්න. එතකොට මේ ඔබේ ජීවිතේට එකතු වෙයි. ඒක නිසා මම විශ්වාස කරනවා මගේ මේ ආදරණීය යාළුවෝ මම කියන දේ පිළිගෙන ඒ විදිහටම කරයි කියලා. හැබැයි ඉතින් ඒ විදිහට කරොත් ඔයාගේ ප්‍රතිඵල 100%යි. right. එතකොට ආන්සර් එක දෙනවා I get down at the next halt. I get down මම බහිනවා. at the next halt ඊළඟ halt එකේ මම ඊළඟ නැමතුමේ තමයි බහින්නේ. I get down at the next halt. right. number 10. From where did you buy this? From where did you buy this? කොහෙන්ද මේක මිලදී ගත්තේ? From where කොහෙන්ද did you buy? ඔයා මිලදී ගත්තේ this මේක. කොහෙන්ද මේක මිලදී ගත්තේ? From where did you buy this? කොහෙන්ද මේක මිලදී ගත්තේ? I bought it from a shop in Gaul. I bought it මම මේක මිලදී ගත්තා from a shop කඩයකින් in Gaul ගාල්ලේ. එතකොට මේක කියනකොට මෙන්න මේ වැරදි ක්‍රමය මම කියන්නේ වැරදි ක්‍රමය එහෙම කියන්නේ. I bought it from a shop in Gaul. හරි වැරදි ඒ උච්චාරණය බොහෝම ප්‍රාථමිකයි. ඒක නිවැරදි උච්චාරණ ක්‍රමය තමයි මෙන්න මෙහෙම. I bought it from a shop in Gaul. I bought it කියන්නේ I bought it from a shop කියන්නේ from a shop. හොඳට කියලා පුරුදු වෙන්න. බෑ කියලා දෙයක් නෑ. අපි ඒ දේ නිතර කරොත් අත්තරින් නැතුව කරොත් අනිවාර්යෙන් ඔයාලට ඒක පුළුවන් වෙනවා.
ඔයා දන්නවනේ හොඳ ජනප්‍රිය චරිතයක් තියෙනුනේ අපිට මේක අපේ ජීවිතේ හදාගන්න තෝමස් අල්වා එඩිසන් මහත්මයා මේ බල්බ් එක නිපදවන්න එයා එකපාරක් නෙමෙයි 100 පාරක් නෙමෙයි සෑහෙන වාර සංඛ්‍යාවක් උත්සාහ කළා. අපි වගේ කෙනෙක් නම් එකපාරක් දෙපාරක් තුන් පාරක් උත්සාහ කළා අපි ඒකත් කරලා දානවා. නමුත් අපි අත් නොහැර ඕනම දෙයක් හොඳට ප්‍රැක්ටිස් කරොත් හොඳට ඒක දිගින් දිගටම කරගෙන ගියොත් අනිවාර්යෙන්ම අපිට ඒක පුළුවන් වෙනවා. ඒ නිසා මේවා ඔයාලා අත්හරින්න නැතුව දිගින් දිගට ප්‍රැක්ටිස් කරන්න හයියෙන් කියන්න. එතකොට අනිවාර්යෙන්ම අපිට පුළුවන් වෙනවා ස්ථිරයි. Right. I bought it from a shop in Galle. I bought it from a shop in Galle. හොඳයි. මෙන්න මේ තමයි අද දවසේ ඔබට මම අරගෙන ආපු වටිනාම වාක්‍ය ටික. හොඳයි. එහෙනම් මෙතනින් පස්සේ ඉතුරු වැඩ ටික බාර වෙන්නේ ඔබට. ඉතින් ඔන්න මම පාඩම ලස්සනට සකස් කරලා ඔබට ඉදිරිපත් කරා. දැන් ඔබට තියෙන්නේ මේවා ඔයාගේ අර ලස්සන ලොකු CR පොත අරගෙන ඒකේ තාම පැහැදිලිව ලියාගෙන ඔයාගේ යාළුවෙක් එක්ක ඔයාගේ පවුලේ කෙනෙක් එක්ක කවුරු හරි හිතවත් කෙනෙක් අල්ලගෙන එයත් එක්ක හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ දවසේ ඒ කියන්නේ ඊළඟ දවස් තියෙන්නේ බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දාට ඔයාලට අලුත් පාඩම මම ගේනකම් මේ දවස් කීපය තුලම දවසට අඩුම වශයෙන් 5-6 වතාවක්වත් මේක හැම දවසකම ප්‍රැක්ටිස් කරන්න ඕන. එහෙම කළොත් විතරයි ඔයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා එහෙම නොකර මේ ටික නිකන් බලාගෙන ගියොත් ඔයාට දැනුම එයි. නමුත් කතා කරන්න බෑ. But you can speak. If you want to speak in English, if you want to be fluent in English, you have to practice. Practicing is the only thing. Right? ඒ නිසා පුහුණු වීම තමයි අත්‍යවශ්‍යම දේ. එකම දේ ඒකයි. ඔබට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕන නම් මේවා හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයා නිකන් ප්‍රැක්ටිස් කරන්න තු බැලුවොත් දැනුම විතරක් එයි. ඒ නිසා ඉතින් ඔන්න ඔය පණිවිඩයත් මම ඔයාලට දෙනවා. මෙතනින් එහාට මම කතා කරන්න යන්නේ නැහැ. අලුත් පාඩම එනකම් මගේ ආදරණීය යාළුවෝ ටික බොහොම පරිස්සමින් සතුටින් ඉන්න. I love you so much. I like you so much. I respect you so much. Thank you very much.